මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි. ස්වාමීන් වහන්සේලාට මේ බණ ටික ඇහෙනකොට සමහරු ඇවිල්ලා කියනවා ලොකු සයන්ස් අපි හිටියේ කොයිද අපි කවුද? දැන් අපි මොනවද කළේ? ඔබ වහන්සේ ඔය සම්ම ස්වාමීන් වහන්සේ නමක මට ප්‍රයිවට් මෙසේජ් කරලා තියෙනවා, ලියලා තියෙනවා, විස්තර කියලා තියෙනවා. අනේ සයන්ස් අපි අද මෙතනටපත් වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඉතින් මේගොල්ලන්ට ආසන්න හේතුව මා විදියට පෙවුනට මම හැම එකකටම රිප්ලයි කරනවා මේකට බුදුරජාණන් වහන්සේ කියලා. හැබැයි දැන් මේ බණ ඇහිලා වෙනස් වෙන ජීවිත බලන්නකෝ මේ පියෝ ලයිට් චරිත නෙමෙයි ඉන්නේ. සමාජ කට්ට කාලා දුෂ්කර තැන්වල ඉඳලා ජීවිතේ බරගත්තු එහෙට මෙහෙට රස්තිය අදුවේ ගියපු මිනිස්සු බණ ටික ඇහුණාට පස්සේ තමන් බිබීටිම සිගරට් එක නිවලා බිබීටිය මත්පැන් බෝතලේ වහලා සාසනයට නොවහන වෙන්නේ. ඕගොල්ලෝ බණ අහලා අනිත් උන්ටත් බණ ටිකක් කියලා තව සිගරට් එකක් පත්තු කරගන්නවා. ඔහොම යන්න පුළුවන් නිවනක් නෑ. නුවණක් තියෙනවා නම් කල්පනා කරන්න ඔහොම යන්න පුළුවන් නිවනක් තියෙනවද කියලා. නිවනක් තියා භවනක්වත් ලැබෙන්නේ ලැබෙයි නපුරු භවයක් නම්. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචි ආර්.ඩී. ප්‍රියන්ත මහත්මයා ඇතුළු පින්වත් පිරිසයි. එතුමන්ගේ අරමුණ වන්නේ මාලනී ප්‍රනාන්දු දයාබර මෑණියන්ට එමෙන්ම බිරිඳ සමන්ති පීරිස් පවුලේ සියලුම දෙනාට ආශිර්වාද පිණිස ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අසිරිමලය වනසේනාසන ගරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචමානි භික්ඛවේ භ්‍යාසනානි කතමානි පංච ඥාති භ්‍යසනං භෝග භ්‍යසනං රෝග භ්‍යසනං සීල භ්‍යසනං දිට්ඨි භ්‍යසනං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණු අපූර්ව කාලයක මිනිසත් බව ලබාගෙන ඒ මිනිසත් බවින් ප්‍රයෝජන ගන්නට වෙර වඩමින් ගුණපිළිවෙත් පුරණ පින්වතුන් ලෙස පින්වතුන් සූදානම් වන්නේ ධර්මානුශාසනාවකට සවන් යොමු කරන්නට. මේ ඇහෙන බණපදයක් ගානේම නුවණින් මනසිකාර්ය කරමින් මේ උතුම් බණපද කෙලවර අපටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය සුවසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්මය ශ්‍රවණය කළ යුතුයි. අද දවසේ මේ උතුම් ධර්මදේශනාව විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචි ආර්.ඩී. ප්‍රියන්ත බිරිඳ සමන්ති පීරිස් පුතා හර්ෂණ දුව සශිනි මව මාලනී ප්‍රනාන්දු යන අයට ආශිර්වාද කිරීමටත් නැසී ගිය පියතුමන් චාලිස් සිඤ්ඤෝ එල්.ඒ. මියුරියන් නෝන ශ්‍රියා ප්‍රියන්ත සරත් පීරිස් යන අයට පුණ්‍යානුමෝදනා කිරීමත් පිණිස අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන බව. පින්වත්නි,
බුදුරජාණන් වහන්සේගේ ලෝකේ පහළ වීමට පස්සේ මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි පරාසයක කරුණු ටිකක් ශාසනයට දිගහැරෙනවා. එතකොට තමයි අපිට හරියටම සම්පත්තිය මොකද්ද, විපත්තිය මොකද්ද, කොයි ආකාරයේ දේවල් කරොත්ද සැනසීමක් උදා වෙන්නේ, කවර ආකාරයේ දේවල් කරොත්ද අයහපතක් සිද්ධ වෙන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ජීවිතයට එකතු කරගත්තට පස්සේ. එනිසා ප්‍රඥාවන්තයින් බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් පස්සේ ජීවිතය පිළිබඳව තේරුම් අරගෙන ඒ තේරුම් කරගන්න ජීවිතයට වටිනාකමක් දෙන්න. නැත්නම් මං කියන්නේ හැමතිස්සෙම මනුස්ස ජීවිතයට දෙන්න පුළුවන් වටිනාකම දෙන්න නේ. දැන් පස්කම් සැප දෙනවා කියන එක මනුස්ස ජීවිතයට වටිනාකම නෙවෙයිනේ. දැන් ඕක ඔය පිළිබඳව කියවෙච්ච ලස්සන සූත්‍රයක් තමයි මම මේ සූත්‍රය වශයෙන් ගත්තේ. මේක අංගුත්තර පංචක නිපාතයේ තියෙන කාරණාවක්. ව්‍යසන පහක් ගැන බුදුරජාණන් වහන්සේ කියනවා. ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන, සීල ව්‍යසන, ditthi ව්‍යසන කියලා. පින්තුනි මතක තියාගන්න මේ ලෝකේ දැන් මේ අපි අවුරුදු 50ක් 60ක් ජීවත් වෙනවානේ. මම මේ හොත කතාවක් කියන්නේ පින්තුලට අකම්පිතව ජීවත් වෙන්න පුළුවන් විදිය. මේ ලෝකේ ජීවත් වෙද්දි මේ ලෝකෙ මිනිස්සු අපිට අසාධාරණකම් කරනවානේ. ඕක තමයි හැටි. කියන්නේ අපි දෙයක් කරනකොට අපි දේවල් ලෝකෙට නිකම් මෙහෙම පාඩුවේ පැත්තටලා ඉන්නවනේ කිසි ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. හැබැයි යමක් කරන්න එළියට බැස්සොත් ඒක හොඳට තේරෙනවා. යමක් කරන්න එළියට බැස්සාම ප්‍රශංසා එන පීරියඩ් එකක් තියෙනවා. ඒ පීරියඩ් එකෙන් පස්සේ ඒව ඔක්කොම නිന്ദා අවලාද උපහාස අපහාස බවට පත් වෙනවා. ඕක තමයි යථාර්ථය. ඒක මං හරියට දකින්නේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් කෙල්ලෙක්ව හදලා පොඩි කාලේ ඉඳන් චූටි කාලේ නම් හදනවනේ ආය මදුරුවෙක්ටවත් වහන්න නොදී හදලා අවුරුදු 16ක් 17ක් වුණාට පස්සේ කොහේද නොදකපු කොල්ලෙක්ට දීලා යවන්නේ. ඒකට ඒකේ අම්මයි තාත්තයි අද්දක පීදගෙන යවලා දරාගෙන ඉවසගෙන ඉන්නවනේ වෙනම පිරිමි කෙනෙක් එක්ක යනකොට. ඉස්සර මට හිතලා තියෙනවා මට වැරදිලාවත් සහෝදරියක් හිටියානම් මං කසාද බන්දල් දෙවන්නේ නැහැ කියලා. හේතුව ඒ දරුවා වෙන කෙනෙක් ගාවට යනවා කියන තැන පවා අපිට තියෙන ලෙන්ගතුකම, ආදරය, සෙනෙහසට ඒක ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. මම කියන්නේ ඒක ඒ පැත්තෙන් ගත්තා. හැබැයි දහමත් එක්ක තේරුම් ගන්න අපූර්ව කාරණාව තමයි ඒ අවලාද උපලා ඒ ඔක්කොම මේ ජීවිතේටනේ. දැන් මේ අපහාස කරන අය, උපහාස කරන අය, hina වෙන අය, නඩු කියන අය, නින්දා කරන අය ඔක්කොම කොයි කාලෙටද? මේ ජීවිතේට. ඒතර මේක දැන් 30ක් ඉවරයි. තව 28ක් ඉවරයි. දැන් 30ක් විතර තමයි උපරිම තිබ්බත් තියෙන්නේ. උපරිම ඔය 30ට රණ්ඩු වෙනවද? හොඳට තේරුණා. ඔය 30ට රණ්ඩු වෙනවද? ඔය 30න් පස්සේ තියෙන දීර්ඝ සංසාරය ගැන හිතනවද කියන එක ඔබට පාරයි. පිටින් අපි නම් දැන් අත්‍තරම අපිට කවුරු හරි කෙනෙක් කවලාද උපහාසක දැන් අපි හිතමුකෝ අපි ශිෂ්‍යය හදනකොට මේ අය පිළිබඳව 100%ක්ම විශ්වාසය තියාගෙන කටයුතු කරනවා නෙමෙයිනේ. හේතුව දැන් අපිට කාවත් ලෙව කාලා බලලා චරිත කියන්න බෑ. ඔකනේ ඇත්ත. මම ඉතින් අමුවෙන්ම කියන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මේ ස්ථානයක ඉඳලා එළියට ගිහිල්ලා මම උදාහරණයක් ගිහිල්ලා බොරු චෝදනාවක් කරොත් මෙහෙමයි හිටියට ඔය ඇතුළට වෙලා මත්පැන් පානය කරනවා අපි දන්නේ නැත්ත රැයට කනවා මේමයි අපි ඉතින් ඔතන ඉඳලා න්යාවේ දැන් ඕක එන ගොසිප් එකක් නේ මිනිස්සුන්ට ඕක වෛරල් යනවා කියන්නේ පිංගුතුනි අවුරුදු පහමාරක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් විකාල භෝජනයේ රැක් එක වෛරල් යන්නේ නැහැ ඒක නිකන් ඒක වෛරස් එකක් වගේ මේවා අර කතාව ගොසිප් එකක් නිසා ඒක වෛරල් භාවය වැඩි එතකොට ඒ තමයි මිනිස්සුන්ගේ හැටි ඒක නොවෙනව නෙමෙයි ඒක වෙනවමයි ඒක වෙනවමයි ඒ තමයි මිනිස්සුන්ගේ හැටි ඒතර අපි විසින් කළ යුත්තේ දැන් අපි එහෙම කියලා දැනගෙන සමහරු මන් දැකලා තියෙන ඕක ඔහම හිතලා මේ උන්දලට කොච්චර කරත් වැඩක් නැහැ ඊට වඩා හොඳයි තනියෙන් ඉන්නවා කියලා තනියෙන් ඒක අපරාධයක් ඔබට හයිය තියෙනවා නම් ඔබ දක්ෂයෙක් නම් ඔබට යම් කැපැසිටි එකක් තියෙනවා නම් ධාරිතාවයක් තියෙනවා නම් ඔබේ ධාරිතාවය ඇතුළේ කටයුතු කරන්න. ඔබේ ධාරිතාවය ඇතුළේ කටයුතු කරනකොට ඔබට කවුරු හරි කෙනෙක් කෙනෙහිලිකම් කරනවා නම් ඔබ හිතන්න අපි හිතනවා වගේම මේ උන්දලා මේ අවුරුදු 30 50 ජීවිතේට රැවටිලා ඉරිසියාකම් කුහකකම් බොළඳකම් ප්‍රාථමිකකම් දානවා. අපි මොකද කරන්නේ? මේ කෙටි ජීවිතේට මුලා වෙන්න හොඳ නැහැ. පිටුතුනි මේ ජීවිතේ රජෙක් වගේ හිටියත් පව්කම් කරලා නම් මරණින් මත්තේ අපායයි. මතක තියාගන්න. ඊට පස්සේ ශ්‍රී දේහය නිදහස් චතුරස්‍ර පිච්චුවත්
විහාරමාදේවිකේ පිටුවත් අපායේ ඉන්න මිනිහට ඒකෙන් ගොඩේමක් නැහැ. හැබැයි දුප්පත් යාචකයෙක් වුණත් සීලවන්තව ගුණවන්තව වාසය කළොත් මිනිහ පෝර බෑග් එක උතල මුහුදට දැම්මත් දේව නිකායක පැදිලා ඉන්න. ඔක තමයි යථාර්ථය. තේරෙනවද පිටුතුනි? මුලාව කලුරිය කරත් දැන් සෝතානුගත කියලා සූත්‍රයක් තියෙනවා. සෝතානුගත සූත්‍රයේ සිහිපත් කරනවා යමෙක් ධර්මය කණෙන් අහලා ඇසීම් මාත්‍රේ සිතින් පරීක්ෂා කරලා බලලා වචනෙන් පුරුදු කරලා දෘෂ්ටියෙන් අත්දැකගෙන තමන් අවබෝධ කරගෙන යමෙක් මේ ධර්මයේ ඒ ආකාරයෙන් අල්ලගෙන තියෙනවා නම් එයා මරණ වෙලාවේ මුලා වෙලා මරනවා. සිහි මුලා අපි හිතමුකෝ. එයාට මරණාසන්න මොහොතේදී සිහිය නැති වෙනවා. නිකන් විකාර කියවල එහෙම වෙන්න පුළුවන්. හදීසේවත් ඔය කොච්චර බණක් බාවල අපි හිතමුකෝ දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා. දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ මේ එහෙනම් මීටරෙන්ම මැරෙන්න ඕනි කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඔන්න දැන් S2 වහගන්න යන්නේ එහෙනම් මම දැන් යනවා. දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නේ මේ වගේ මැජික් මරණයක් නේ. වගේ ඉතින් කලාතුරකින් මිනිසුන්ට වෙන ඒවා. ඒ වගේ මැජික් මරණ ලෝකේ අඩුයි. තේරුණාද මම මේ කියන්නේ? හැයි මොලේට විස බීජයක් ගියොත් අනාත්ම ධර්මතාවනි පිංගුතුනි ඔක්කොම ටික අක්‍රිය වෙන්න පටන් ගත්තොත් අනිත් පැත්තට කැරකෙන්න පටන් ගත්තොත් සමහරක් විට ඔයා කවුද? ඇයි මෙතනට ආවේ? අමතක වීම නිසා ඒව අහන්න පුළුවන්. එතකොට ඒව ඇහුවයි කියලා අර සුත සෝතානුගත කිව්ව එක ඇසීම අනුව යන. ය කියන එක කාට හරි තියෙනවා නම් එයා මරණින් මත් එක්තරා දේවනිකායක උපදිනවා කියනවා. ඒ දේවනිකාය ඉපදිලා සෝතානුගත සූත්‍රයේ තියෙන. දේවනිකාය ඉපදිලා එයාට ධර්ම කාරණා වැටහෙන්න පටන් ගන්නවා. ස්වභාවිකවම වැටහෙන්න ගන්නවා. සමහරක් වෙලාවට යම් විදියකින් ස්වභාවිකවම වැටහෙන්න නොගත්තොත් යම් විදියකින් එම ස්වභාවිකවම වැටහෙන්න නොගත්තොත් තමන් එක්ක එකට භ්‍රමචර්යය උපරූප දෙවි කෙනෙක් හරි ඒගොල්ලෝ අර දැන් සුධර්මා දේව සභාවේ බණ කියනවනේ. ඒතර මේ බණ කියනකොට අර බෙර හඬ ඇහෙනකොට ඒ පැත්තට යන නැට්ටුක්කාරයා වගේ බණ හඬ ඇහෙනකොට ඒ බණ හඬ ඔස්සේ සිහිය පිහිටවාගෙන සිහිය උපද්දවගෙන සංසාර ජීවිතේ වගේ නිමා කරනවා. ඉතින් මේවා ධර්මය අහන ධර්මය වචනෙන් කටපාඩම් කරපු ධර්මයේ සිතින් පෙරසිඳ දැකපු ධර්මය පිළිබඳව යම් මේ ධර්ම මාත්‍රයන් ওই නාම රූප ධර්මතා පිළිබඳව භාවනාවෙන් අවබෝධයකට දෘෂ්ටියකට ආපු දෘෂ්ටියකට කියන්නේ ඒ පිළිබඳව දැක්මකට ආපු කියලා. ඇත්තෝ සංසාරයට පිළිසරණක් සාදා ගත්තෝය. එසේ කරන්නේ නැත්තෝ తాවකාලික මිනිසත් බවට මුලා වී භයානක සංසාරයට දීර්ඝ පාවඩයක් එලා ගත්තේය. ඔබ බලන්න. ඔබ මේ භයානක සංසාරයට දීර්ඝ පාවඩයක් එලා ගත්තු අයද නැත්නම් මේ සංසාරේ පාවඩි නවා ගත්තු අයද කියලා පින්වතුනි මේ తాවකාලික ජීවිතයට නම් මුලා වෙන්න එපා. මේ తాවකාලික ජීවිතයට මුලා වීම ඇතුලේ පිටක් පිළිසරණක් ලැබෙන්නේ නැති බව. ඒකනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ නේ. සරණ ධම්මං සරණං ගච්ඡාමි මේ සරණ ගැනවත් තේරුම් ගන්න එපේ. සරණ කියන්නේ යම් කිසි හේතුවක් නිසා ඔබට මේ සංසාරික වෘතයෙන් මිදෙන්න අවස්ථාව තියෙනවා නම් සතර අපාය වගේ තැන්වලට නොවැටි ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් යම් කිසි ඵලයක් ලබා ගන්න ඔබට යමක් සරණ වෙනවා නම් ඒකට අපි කියනවා ඒක සරණයි කියලා. අපි කියන්නේ බුදු සරණයි එහෙනම් කියලා. සරණ. මේ සරණ තුනක් අපි ප්‍රාර්ථනා කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ අපිට සරණ වෙන්නේ කොහොමද? මේ මුළු ධර්මයම බුදුරජාණන් වහන්සේගේ මතින් එළියට ආපු ධර්මය. උන්වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් නිබව වෙච්ච ධර්මය. ඒ කියන්නේ ඒ ප්‍රභවය බුදු කෙනෙක් බෝසත් කාලේ ප්‍රාර්ථනාවක් කරලා මේ මහා සත්වය කෙරේ කරුණාවෙන් මොවුන් මේ භයානක සසර ගමනකට වැටිලා
මේ භයානක සසර ගමනේ දුවනවා කියලා ඒක දැනගෙන ඒ වෙනුවෙන් දාන සීල අහලා තියෙන දාන සීලංචනෙක්කම්ම පඤ්ඤා විරියේන පංචමෝ කන්ති සච්ච මදිට්ඨාන මෙත්තුපෙක්කයි මේ දස කියන මේ දස පාරමිතා දස පාරමී දස උපපාරමී දස පරමත්ත පාරමී වශයෙන් ජීවිතේ පව පරිත්‍යාග කරමින් රැකලා පුරලා ඇවිල්ල සම්මා සම්බුද්ධත් ඒ පුණ්‍යස්කන්ධේ විපාකෙ ඒ පුරපු පාරමිතාවල විපාකෙන් තමයි සම්මා සම්බුද්ධත්වය ලබන්නේ. ඒ පුණ්‍යස්කන්ධේ විපාකෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමයි ධර්මය කියන එක අපිට එළියට එන්නේ. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය හැමදාම සසර සුලභනේ දුලබයි. ඒකයි අපිට බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ යනවා කියන එක සරණක් වෙන්නේ. බුදුන් කොහොමද අපිට පිහිට වෙන්නේ? එකක් තමයි. උන්වහන්සේව සිහි කිරීම මාත්‍රේ බුදුරන් වහන්සේව සිහි කිරීම මාත්‍රෙන් උන්වහන්සේ අපිට පිළිසරණක්. උන්වහන්සේට වතාවත් කිරීමෙන් මල් පූජා කිරීම, දාන පූජා කිරීම, පිළිම දෝවණය කිරීම ආදී දේවල් කිරීම එයිනුත් ලෞකික ලෝකෝත්තර සර්ව සම්පත්තිය සාධන. ඒ නිසා එයිනුත් බුදුන් අපිට පිළිසරණයි. ඒ විතරක් නෙමෙයි. මේ ලෝකයට ප්‍රකට නැති ධර්මය, ලෝකයට අරමුණු වෙන්නේ ධර්මය ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරන්න නිසා බුදුරජාණන් වහන්සේ අපිට කොහොමත් පිළිසරණයි. ඊළඟට ධර්මය නේ අපිට ඊළඟ සරණ. ධර්මය කොහොමද අපිට? මොකද ධර්මය කියන්නේ? ධර්මය කියන්නේ මේ කෙටියෙන්ම කියනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකෙට දේශනා කරපු ප්‍රතිපදාවටනේ. ඒකට තමයි ධර්මය කියන්නේ නේ. මේ නව ලෝකෝත්තර ධර්මය කියලා අපි දැන් කියනවනේ. මේ සතර මඟ සතර ඵල කියන්නේ මේවා ගෙන් කියන්නේ මේවා උපදවීම පිණිස භාවිතා කරන තර මේවත් මේ හැමදේම ධර්මතාවය. එතකොට ඒ ධර්මයේ පිළිසරණක් වෙන්නේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන ධර්මයේ පහුරක් කරගෙනම තමයි අපිට මේ සංසාර රෝගිය තරණය කරන්නට සිද්ධ වෙන්නේ පුළුවන්කම ලැබෙන්නේ. ත්‍රි ධර්මයේ පිහිට අපි ලබා ගන්නේ කොහොමද? පිංගුතුනි ධර්මයේ පිහිට ලබා ගන්න නම් ඒ ධර්මයේ හැසිරෙන්න ඕනේ. නිකන් ධම්මං සරණං ගච්ඡාමි බුද්ධං සරණ එහෙම කිව්වට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් වහන්සේව සිහිපත් කිරීම මාත්‍රයෙන් නම් බුද්ධ රත්නයේ සරණ යම් තරමකට හෝ ලබාගත හැකියි. ධර්මයේ හිම සරණ පිගනි පරම ඒ කියන්නේ මේකේ හරයට අත තියෙනවනේ මම හැමදාම කතා කරන්නේ මේක අර do not beat about the bunch මේකේ පඳුර වටේ තලන්න එපා. එහෙමනේ ඔය කතාවක් තියෙන මේ කතාව කිව්වේ මේ විදිහටම පඳුර වටේ තලන්න එපා. තලන්න පඳුරට ධර්මය සරණ යමි සරණ යමි සරණ යමි රතනත්‍රය සරණ යමි සරණ යමි සරණ යමි කී කීට ලෝකේ සරණ ලැබෙන්නේ. ඒ ධර්මයේ පිහිටන්න. ඒ ධර්මයේ බහා තබන්න ඕනේ තමන්ගේ ජීවිතේ. එහෙමනේ සීලය වුණත් බුදුරන් වහන්සේ සිහිපත් කළේ කොහොමද? විනය පිටකයට සසඳන්න ධර්මයේ බහා තබන්න. එහෙමයි කිව්වේ. ඒ මොකද ධර්මයේ බහා තබන්න කිව්වේ ධර්මයේ තියෙනවා විනයක්. රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කියලා. ඒතර යමෙක්ට සීලය නිසා ද්වේෂය වැඩෙනවා. ආනන්ද සයිසර් කියන ආනන්ද සයින්සෙන් යවම සීලයේ මහත්ඵලද කියලා ආනන්ද සයින්ස් කියනවා නෑ ස්වාමීනි. ඇතමෙක්ගේ මහත්ඵල වෙන්නත් පුළුවන් ඇතමෙක්ගේ නොවෙන්නත් පුළුවන්. ඇයි ආනන්ද ඇයි විස්තර කරන්නේ කොහොමද? ඇතමෙක් තමන්ගේ සීලය නිසා මෝහය වඩනවන, ද්වේෂය එහෙම වෙන්න බෑයිද? වඩන්න පුළුවන් ඇයි දැන් කෙනෙක් තමන්ගේ සීලය නිසා ඒකට බියක් ඇති කරගෙන අප්පෝ මම දන්නේ නෑ මෙහෙමයි කියලා අපි එහෙම දැකලා තියෙනවා. ඒ වැඩෙන්නේ මෝහයනේ. එතකොට මෝහයෙන් සත්වෝ තිරිසන් යෝනියෙන් උපදින්නේ. සීලෙන් තිරිසන් දැන් එහෙම උනේ නැද්ද අර කපිල මත්ස්‍යයට? මේ ඒරකපත්ත නාගරාජයාට. එහෙම වුණා. කපිල මත්ස්‍යන් නෙමෙයි ඒරකපත්තක නාගරාජයාට. අවුරුදු ගාණක් සිල් රැකලා සීලේ විමති උපදවාගෙන මෝහය නිසා ගිල්ල තිරිසනෙක් වුණා. එතකොට එනිසයි කිව්වේ විනය පිටකයට සසඳන්න බහා තබන්න ධර්මය. විනයට බහා තබන්න එපා. ධර්මයට සසඳලා. විනයට සසඳලා ධර්මයේ බහා තබන්න. එතකොට මේක මාර ලස්සන තැනක් පින්වතුනි. එතකොටයි දැන් සමහර මම දැකලා තියෙනවා භික්ෂුන් වහන්සේලා පව. මේ මම කියන්නේ විනයට මුල් තැන නොදෙන්න නෙමෙයි අපිත් සිල් ගුණධම් රකින්න ස්වාමීන් වහන්සේලානේ. විනය පිටකයට දැන් සමහර කලාවට අධ්‍යාපන රටාවන් ලංකාවේ තුල බිහි වෙනවා මේ
විනය උගන්වන. එතකොට අපි ඇහුවා මේ විනය ඇතුලේ කෝ සංසාරෙට පිළිසරණ. දිට්ඨි විසුද්ධිය තියෙනවද? කාංකා විතරණ විසුද්ධිය උපදවලද? මග්ගා මග්ගය. උද්‍යව්‍ය දන්නවද රූපයේ හේතු හතර හේතුපහ උප්පත්ති ලක්ෂණ පහ නිබ්බන්ති කියන්නේ වය ලක්ෂණ පහ දන්නවද? ඇහුවා උඩබිම බලන. ඉතින් කෝ සසරට පිළිසරණ. එනිසා ධර්මයේ සසඳන්න ධර්මයේ පිහිට ලබන්න නම් ඔබ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුරූපීව හැසිරීම කියන එක සිද්ධ කළ යුතුමයි. සංඝරත්නය කියන්නේ උන්වහන්සේගේ දේශනාව අහලා පූර්ණ වශයෙන් පැවිදි උපසම්පදා භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේලා. උන්වහන්සේලා අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රයක් වගේ. උන්වහන්සේලා මහා ගුණ සම්පන්නයි. උන්වහන්සේලාට දෙන දෙහි විපාක මහත්ඵලයි. සංඝේ දින්නන්න නස්සති. ප්‍රමාණයක් නැහැ බුදුරජාණන් වහන්සේගෙන් නම් අනාගතයේ මේ ශාසනයේ පහළ වෙන කාසාව කණ්ඨකය දක්වා විශාල ප්‍රමාණයක් සංඝ රත්නයට අයිති. ඒ කියන්නේ ඔබට දානයක් දෙද්දි ළඟ දෙන්නෙක් හිටියත් එක්කෙනෙක් හිටියත් ලක්ෂ කෝටි ගානකට දෙන්න පුළුවන් දානයක් තමයි සාංගික දානය කියන්නේ. මොකද ඒක අතීත වර්තමාන අනාගත වශයෙන් ත්‍රිකාලික භික්ෂුන් වහන්සේලා නියෝජනය කරන තැන. එනිසේක අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍රයක්. ඔබ කෙරෙහි කරුණාවෙන් ඔබට මේ කරුණ මතක් කරලා දෙදී ඔබ මේ ප්‍රමාදී සසර අප්‍රමාදී පුද්ගලයන් බවට පත් කරන්න සංඝ රත්නය. එනිසා සංඝං සරණං ගච්ඡාමි කියලා. අපි මේ සංඝ රත්නයත් සරණ යනවා. යා යුතුයි. සංඝයාගෙන් පිට ලබන්නේ කොහොමද? සංඝයාගේ දොස් හොයලා විවේචනය කරලා අඩුපාඩු කියලා ওই සමහර ගියෝ ඉන්නවා. පව් කියලාත් හිතනවා පින්වතුන්ගේ ශාසනීය රස්නේවත් දැනෙන්නේ නැතුව ගිහි ඇඳුමක ඉඳලා සංඝයා ගැන කතා කරනවා. ඉතින් ඕක කොච්චර අපි කිව්වත් වැඩක් නෑ. ඔය ඉඳලට තේරෙන්නේ නෑ ඕක. ඒ කියන්නේ එම්ම තේරෙනව නම් බැරියයිද? අපිට තේරෙනවනේ දැන් අපි ගිහි ජීවිතයක් ගත හසින් කඩාගෙන පාත් වුණා එකපාරට මහාන වෙලා ඉපදුනා නෙමෙයිනේ. ඒතර සංඝයා කියන්නේ කවුද? ඒ මෛත්‍රී කරුණා ගුණධර්ම නාසලාගේ තියෙන කැපවීම පරාර්ථකාමී බව ඒවත් එක්ක විහාරස්ථානික ස්වාමීන් වහන්සේ නමක් වුණත් මම මේ කියන ග්‍රාමවාසී ආරණ්‍ය වාසී කියලා වේදයකට නෙමෙයි විහාරස්ථානික ස්වාමීන් වහන්සේ නමක් වුණත් මම දැකලා තියෙනවා සමහරක් ස්වාමීන් වහන්සේලාගේ දින 30ම දාන වලට පිරීලානේ. මොකද කරන්නේ ස්වාමී දායකයන් කටයුතු කළා දෙන්නත් එපයි කියලා උන්වහන්සේලා මහ පුදුම වෙහෙසක ඉන්නවා. එතකොට ගියන්ටෝ වතින ඔය උන්දලා උදේට උයාගෙන දවල්ට කාලා රැට ඒකම බත් එක රත් කරගෙන කාලා හවසට ප්‍රවෘත්ති ටිකක් බලලා උදේට හාමුදුරුවෝ ගැන පෝස්ට් ලියනවා. තරහ වෙන්න එපා. නමුත් එහෙම නෙමෙයි සංඝයාගෙන් පිළිහිට ලබන්නේ. සංඝයා ඇසුරු කරලා සංඝයාට වටන් උපස්ථාන කරලා සංඝයාගෙන් ධර්ම කාරණා ඉගෙනගෙන බණ අහලා ශ්‍රද්ධාව විහිදුවලා අන්න එහෙමයි සංඝයාගෙන් පිළිහිට පිළිසරණ ලබන්නේ. මෙන්න මේ තුන් සරණ කිලිට වෙන විදියකුත් තියෙනවා බින්දෙන විදියකුත් තියෙනවා. ඒවා දැනගන්න. කිලිටි වෙන විදිය තමයි යමෙක් බුදුරන් වහන්සේ ගැන සැකයිපදෙව්. ඔය කිව්වට සෝවන් වෙච්ච අය ඉන්නවද දන්නේ. බුදුහාමුදුරුවෝ toy කිව්වට ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණම නැතුව ඇති. ඕවා නිකන් මේ පොත්පත්වල සාහිත්‍ය අන්නේ මෙන් ඒවා හිතන්න ගියොත් මොකද වෙන්නේ? සරණාගමනී කිලිටි භාවයටපත් වෙනවා. යම් වෙලාවක බුද්ධ ශාසනය අතෑරලා වෙනත් ආගමක් Tamanගේ ශාස්ත්‍රීය ශාසනය බවට පත් කරගත්තොත් එතනදී සරණාගමනී බිඳෙනවා. මං දැන් ওই දැක්කම ඈත කාලීනව බොහෝ මයක් ඔය රාජ්‍ය නිලධාරිනියන් පවා ප්‍රසිද්ධියේ සහ නළු නිළියෝ සමහරක් වෙලාවට ප්‍රසිද්ධියේ වෛරල් යන නිවුස් ඒගොල්ලන්ට මවන්න ඕනේ නේ. එහෙම තමයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ කාලෙන් කාලට ප්‍රසිද්ධිය බහිනකොට වෛරල් යන නිවුස් එකක් මවනවා. එතකොට ඒ ප්‍රසිද්ධියට පොඩි අප්ඩේට් එකක් ලැබෙනවා. ඒක තමයි වෙන්නේ. මේ උන්දලා ප්‍රසිද්ධිය කියනවා මම මේ ආගමට බැඳුණා අහවල් එකට බැඳුණා කියලා. පින්වතුනි ලැජ්ජ වෙන්න ඕනේ. සරණාගමනී කිලිටි වෙච්ච නිසා ඊළඟ ජීවිතේ අපායට යන්න දඟලන්නේ. ආයි මට එහෙම ওই වගේ පාංශු කූලයකට කතා කළොත් පින්වතුනි පෙට්ටියෙන් මිනිහ නැකෙල්ලෙන්න හරි කියන්න ඕනේ ඇත්ත කියනවා. මේ උන්දලට පාංශු කුල දිලා ඉන්නේ සරණාගමනී කිලිටි ඉන්නේ අපායේ ඉන්නේ. ඉන්න උන් ටිකවත් මේක බලාගෙන හැදෙන්නේ.
තමයි ඉතින් මේක ලෑස්ති කරන්න වෙන්නේ. මේ හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මම මේ කාටත් පුද්ගලිකව චෝදනා කරනවා නෙමෙයි. නමුත් පින්වතුනි මේ යථාර්ථය දැන් මේ යන පූර්වාදර්ශය හොඳ නැහැනේ. ඒ පූර්වාදර්ශය හොඳ නැති නිසා ඔබ මතක තියාගන්න මේ මම මේ කතාව කියන එක ඇතුලේ එන ව්‍යසන, ඥාති ව්‍යසන, රෝග ව්‍යසන, සම්පත් ව්‍යසන මේවා පින්වතුනි මේ ජීවිතේට විතරයි. හෙට මාව එක්කන් ගිහලා කුදලගෙන පොලිසියකට දාන්න පුළුවන්. හෙට එක්කන් ගිහලා අපවත් කරන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඥාති රෝග භෝග ව්‍යසන කියන ඒවා මේ ජීවිතේට විතරයි. ඒව නිසා සත්වයකට අනාගතේ සංසාරේ සැප දුක තීරණය වෙන්නේ නැහැ. හැබැයි සීල ව්‍යසනය, ditthi ව්‍යසනයත් නිසා සත්වයක් සංසාරේ සදාකල් දුකට වැටෙන්නත්, සදාකල් සැනසීමකටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා වඩා වටින්නේ ඥාති භෝග රෝග ව්‍යසන නෙමෙයි. වඩා වටින්නේ සීල ditthi ව්‍යසන වලින් සත්වයා ගැලවෙන එක. ඥාතීන් නිසා අඬින්න එපා. රෝග නිසා අඬින්න එපා. භෝග නිසා අඬින්න එපා. සීලේ නිසා අඬන්න. ඇයි? සංසාරේ ඔබට සැප දුක ගෙනල්ලා දෙන ළඟම ටූල් එක තමයි සීලය කියලා කියන්නේ. පින්වතුනි, සිල් ගුණ දම් නැතුව නම් සංසාරෙට බහින්න එපා. විපාකය ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැති තරම් භයානකයි. විපාකය ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැති තරම් භයානකයි. හරිද? ඕක තේරෙයි. අපි හිතමුකෝ නිකන් දියවැඩියාව හැදුනා කියලා. කර්ම විපාක දැන් සීනි වලින් විතරක් නෙමෙයි දියවැඩියාව සුගර් වලින් විතරක් නෙමෙයි. කර්ම විපාකානුරූපීවත් හැදෙන්න පුළුවන්. සමහරුන්ට යාලා සීනි කාලමනේ. හැබැයි දියවැඩියාව හැදිලා. දැන් ඔය දියවැඩියාව හැදුනට පස්සේ ජීවිතේ විඳින්න වෙන දුක ඔබ දන්නවද? පින්වතුනි, දියවැඩියාව වගේ රෝගයක් හැදුනට පස්සේ මේ කකුල් ඉදිමෙන්න ගන්නවා. මම පහුගිය දවසක දැක්ක එක දරුවෙක්ව දියවැඩියා රෝගයට ගොදුරු වෙලා මූණවල් ඉදිමිලා කියලා. ඇහැ පේන්නේ කන නග්නාවාම වගේ. අපි කියන්නේ නගනනවා කියලා මේ ඇහැ උඩ මුළු මූණම කම්පෙත් ඉඳන් නගනයක් ඇවිල්ලා වගේ ඉදිමෙන්න ගත්තාම ඇවිද ගන්න බැරුව තොල් අනිත් පැත්තට හැරිලා දිවවල් ගිලෙන්න අරගෙන යන එන ගමන් කකුල ඊට පස්සේ ගලක වදිනවා. නිකන් හිතන්නකෝ මදුරුවෙක් කෑවත් තුවාලේ හොඳ වෙන්නේ සමහරක් වෙලාවට. ගලක වැදුනහම ඒක ලොකු වෙලා පිංගුතුණි ඒක හොඳ නොවෙන ගාන්ට එනවා. හොඳ නොවෙන ගාන්ටම ඇඟිල්ල කපන්න වෙනවා. ඇඟිල්ල කැපුවාම ඇඟිල්ල තුවාලේ හොඳ වෙන්නේ. ඊට පස්සේ තව ටිකක් උඩින් කපන්න වෙන විලුඹ ගාවෙන්. විලුඹ තුවාලේ දැන් ඇඟිල්ල තුවාලට වඩා ලොකුයි. ඒක හොඳ වෙන්නෙත් නෑ. කපන්න වෙනවා දනිස්ස ගාවෙන්. කපන්න වෙනවා කකුල් කොට. පිංගුතුණි බලන්න කොයි මැරිච්ච මිනිස්සු. දියවැඩියාව හැදිලා කකුල් නෑ, අත් නෑ. මොන දුකක්ද මේ ජීවිතේ විඳින්නේ. කර්ම විපාකයේ පොඩි කියලා හිතනවාද? කර්ම විපාකයේ පොඩි නෑ. ඒකට ඔබේ කකුල කපනවා කියනකොට කර්මානුරූපීව රෝගය හැදෙන්නේ. ඔබ ගියාත්ම ඉංජිනේර කෙනෙක්ද? ඔබ ගියාත්ම වෛද්‍යවරයෙක්ද? ඔබට කොච්චර ෆික්ස් ඩිපොසිට් එකක් තිබ්බද? ඔබට කොච්චර දේපොළ තිබ්බද? ඔබ කොච්චර නිරෝගීව හිටියද? ඒව වැඩක් නැහැ. ඥානවන්තයන්ට ඒව සුදුසු නැහැ. අඥානයන්ට සුදුසුයි. ඥානවන්තයෝ ඔය වගේ චූටි දේවල් වල මුලා වෙලා ජීවිතේ නාස්ති කරගන්නේ නැහැ. ඇයි? කොච්චර පිංගුතුනි මේ සසරේ කොච්චර ගුණපිලිවෙත් පුරා ගන්න පුළුවන් ජීවිතයක්ද මේ ලැබුණේ කියන්නේ? තේරෙනවද? අපිට මේක බුද්ධෝත්පාද කාලයක් නොවුණා නම් අපි කොච්චර මේ සාංශාරික භව ගමනේ අතරමං වෙන අසරණද මගේ මම දන්නවා. මගේ ජීවිතය ගත්තාම බුදුදහම ලැබෙන්න කලින් ඒ විදියට හිටියා නම් ඒ විතින් ෂෝක්. ඒ කියන්නේ ඒ ආපු විදිය එච්චරම හොඳ එකක් නෙමෙයි සංසාරේට. මට තේරෙනවානේ සත්‍ය. දැන් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. බලන්නකෝ මනුස්ස ජීවිතේ වටිනාකමක් එක්ක කරාම ලස්සන. අපේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. මේ සුජාත පුත්‍ර භූමියේ නීග්‍රෝ සයිස් උන්වහන්සේක දවසක් මාත් එක්ක මම ගෙදර වැඩම කරපු වෙලාවක ඉස්කෝලේ නිවාඩුවක් මම ස්වාමීන් වහන්සේක ආරණ්‍යට යන්නම් කියලා මාත් එක්ක ආවා. මම කියන්නේ බලන්නකෝ මේ සසර පින කියන එක. ඇවිල්ලා බස් එකේ නැගලා මට තාම මතකයි අර
මට ওই සිදුවේ මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලලා නන්ද කුමාර රාහුල ගියා වගේ නන්ද කුමාරයා පස්සෙන් ගියා වගේ මාත් එක්කම බස් එකේ නැගලා ඒක පුල් මුඩේ ගිහිල්ලා අනේ පින්වතුනි ඔය හිටියයි දෙන්න දේවල්ද කාලා බීලා ටික කාලයක් ඉදී උන්වහන්සේට මහාන වෙන්න හිතුණා. මහාන වෙන්න හිතාගෙන තමයි ගියේ. උන්වහන්සේ පැවිදි වෙලා මම මේ මෑතකදී උන්වහන්සේට කර්මස්ථානයක් කතා කරනකොට උන්වහන්සේ මට කියනවා ලොකු සයන්ස් ඇත්තටම මම මේ මහාන වෙනකොට මට එහෙම මේ සසර දුකයි ඒක බයයි ඒකින් ඈතර වෙන්න ඕනි එහෙම එකක් තිබ්බේ නැහැ. ඔබ වහන්සේ මහාන වෙලා නිසා මාත් ඇවිල්ලා මහාන වුණා. පස්සේ මම කිව්වා මට ස්වාමීන් වහන්සේලාත් ඉස්සරහා. හැබැයි දැන් මට තේරෙනවනේ මේ සසර බයයි. දැන් නම් මට මේක ටිකක් තේරෙනවා කර්ම විපාක කොහොමද අරකද මේකද මෙහෙමද කියලා. පිටුතුනි ඔබ දන්නවද? මහ පුදුම ජීවිත වෙනස් වීමක්. සමහර කාරණේ සේනාසනයේදී එන ප්‍රශ්න අපිට අත දාන්න නොතිය මේ පුංචි අවුරුදු 15යි. විසඳන හැටි ඒක මේ දක්ෂකම නෙමෙයි. මං කියන්නේ ඒකට ඒ ගුණවන්තකම. ඒ ගුණවන්තකමින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න හැටි උන්වහන්සේගේ සංසාර ජීවිතය ගැන මට පෙන්නලා තියෙන පාර මං කියන්නේ පුද්ගලිකව ඒක පොඩි නෑ. මෙහෙමයි. මට සතුටු වෙන්න බෑ උන්වහන්සේට PhD එක තියෙනවා MA එක තියෙනවා BSc එක තියෙනවා කියලා. ඒක මහ ලාමක තුච්ච සතුටක් නේ. අපි උසස් කරගන්න. හැබැයි මම ඊයේ පෙරේදා උන්වහන්සේගේ අම්මට කියන්නේ මගේ ලොකු අක්කටම ළඟට ගිහිල්ලා කියලා තිබුවා අක්කේ නීග්‍රෝද ස්වාමීන් වහන්සේ දැන් නම් සිවුරු ඇරියත් මට දුක නැහැ කියලා. ඇයි? සසරට මම කියන්නේ මේ එක සායසනමගේ නමක් කියලා කතාවක් කියනවා නෙවෙයි. නමුත් මට ඉතින් මේ දැනෙන දේවල් නිපින්කුතුයි මම මේ මගේ යනකොට එනකොට මට දැනෙන දේවල් එක්ක මම ධර්මයේ කල්පනාසිකාරය වෙනවනේ. ඒව තමයි මේ කතා කරන්නේ. ඇයි මං හිම කිව්වේ? උන්වහන්සේ සාංශාරික වට ගන්න ඕනේ පිළියම වටගත්තු නිසා. ඒක ගිහිව හිටියත් ඒට අනිද්දාට ගෙදර ගියත් ඒක වරද්දව ගන්නෙ නේ. මේක හරි වටිනවනේ. ඒක නේද අපි ලෑස්ති කරන්න ඕනේ. මේ අවුරුදු 30 දැන් මේ පාර බැලුවාම ඉතින් ඉරිච්ච සිවුරු සෝන් වලින් ගත්තු පාංශකූලික සිවුරු දානි උදේටයි දවල්ටයි විතරයි රැයට නෑ සමහර වෙද්ද උදේට හරි දවල්ට හරි විතරයි පින්ඩපාතේ ගිහිල්ලා ඉන්න කුටි අඩුපාඩු සමහරක් වෙලාවට සමහර කුටි මාරු කරනවා නිතර එහෙට මෙහෙට යන්න වෙනවා මේ ජීවිතේ ඇතුලේ තියෙන දුක්කට ප්‍රතිපදන මේ ප්‍රතිපදාව දුෂ්කරයි එහෙමනේ පිංගුතුනි ප්‍රතිපදාව දුෂ්කරයි විපාකයේ සුඛයි එකයි මේක තියෙන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්න එපා අප්පෝ ස්වාමීනි දුෂ්කර ප්‍රතිපදාව කියලා ලැබෙන සුඛ විපාකෙම. ඇයි දැන් ඔය පිටර රජ වෙනවා දැකලා නැද්ද? රජ වෙන එකට අපි දුමු චන්දිලන් කැම්පේන් එකක් කරන එක දුකයිනේ. හැබැයි කැම්පේන් එක කළා විධායක ජනාධිපති වුණා. ඒ නිසා එතකොට අර රජ වෙන්නත් එහෙම යුද්ධ කරන එක දුකයි. හැබැයි යුද්ධ කරන්නේ රජකම වෙනුවෙන් නම් ඒ යුද්ධෙදි ලැබෙන අවසාන ප්‍රතිඵලය සැපයි. දැන් ඕගොල්ලෝ එහෙම නෙමෙයිනේ. ඕගොල්ලෝ දුකුත් විඳලා විපාකයක් දුකක්නේ. එසා ප්‍රතිපදාව දුෂ්කර වුණාට ලැබෙන විපාකයේ සුඛ එකක් නිසා එතනදී පිහිට පිලිසරණ ඒකාන්තික භික්ෂුවකට ලැබෙනවා. දැන් මේවා කියනකොට ඔබට දැනෙනවා ඇති දැන් මම මේ ටික කියාගෙන ඉන්න පිංගුතුනි ඇත්තටම මට උමනයි දැන් ඔබට තේරුම් කරවන්න මේ ප්‍රතිපත්ති පිරීමේ වටිනාකම. ඒකයි මේ මනුස්ස ජීවිතේ නිකන් ආතප්පාතක් නැතුව ඔය බලාගත්තු අතේ බලාගෙන බල්ලෝ බලල්ලු වගේ ජීවත් වෙන්න හදන්න එපා. දැන් මම මේ ටික බල්ලෙක්ට කිව්වට වැඩක් නැහැනේ. බල්ලට මේක තේරුම් ගන්න බෑ. හැබැයි ඔබට මේක කිව්වම ඔබ තේරුම් ගන්න නැත්තම් ඔබයි ඒ සෝනකයාගේ වෙනසකුත් නැහැ. තියෙන පොඩි වෙනසක්. බල්ලට නැට්ටක් තියෙනවා ඔබට නැට්ටක් නෑ. ඔච්චර. දෙයි හාමුදුරුවනේ මේක මිනිස්සෙක්ට කිව්වට පස්සේ මිනිස්සුගේ ඔළුවට මේක යන්න ඕනේ. එහෙමයි. මේ මංගා පැවිදිලා ඉන්නවා ස්වාමීන් වහන්සේලා අපි ඔක්කොලම කණ්ඩායම ගත්තාම 23ක් පමණ. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේලාට මේ බණ ටික ඇහෙනකොට මංගා සමහරව ඇවිල්ලා කියනවා ලොකු සයන්ස් අපි හිටියේ කොයිද අපි කවුද? දැන්
අපි මොනවද කළේ ඔබ වහන්සේ ඔය සම්ම ස්වාමීන් වහන්සේ නමක මට ප්‍රයිවට් මෙසේජ් කරලා තියෙනවා ලියලා තියෙනවා විස්තර කියලා තියෙනවා. අනේ සයින්ස් අපි අද මෙතනටපත් වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඉතින් මේගොල්ලන්ට ආසන්න හේතුව මා විදියට පෙවුනට මම හැම එකකටම රිප්ලයි කරනවා මේකට බුදුරජාණන් වහන්සේ කියලා. හැබැයි දැන් මේ බණ ඇහිලා වෙනස් වෙන ජීවිත බලන්නකෝ මේ පියෝ ලයිට් චරිත නෙමෙයි ඉන්නේ. සමාජ කට්ට කාලා දුෂ්කර තැන්වල ඉඳලා ජීවිතේ බරගත්තු එහෙට මෙහෙට රස්තිය අදුවේ ගියපු මිනිස්සු බණ ටික ඇහුණාට පස්සේ තමන් බිබීටිම සිගරට් එක නිවලා මම කියන්නේ බිබීටිය මත්පැන් බෝතලේ වහලා සාසනයට නොවහන වෙන්නේ. ඕගොල්ලෝ බණ අහලා අනිත් උන්ටත් බණ ටිකක් කියලා තව සිගරට් එකක් පත්තු කරගන්න. ඔහොම යන්න පුළුවන් නිවනක් නෑ. නුවණක් තියෙනවා නම් කල්පනා කරන්න ඔහොම යන්න පුළුවන් නිවනක් තියෙනවද කියලා. නිවනක් තියා භවනක්වත් ලැබෙන්නේ. ලැබෙයි නපුරු භවයක් නම්. සංසාරිකව දුක් විඳින්න වෙන දරා ගන්න බැරි පීඩා එන භයානක භවයක් නම් ඔබට ලැබෙයි. පිංගුතුනි. ගෙදර ඉන්න බල්ලෙක් ගාවට යන්න. ගිහිල්ලා බලන්නේ බල්ලා කොච්චර අමාරුවෙන්ද ජීවිතෙන් බල්ලෙක් වතුර බොනකොට මම දැකලා තියෙනවා මේ මෙව කළා දිවට ඇත්තම කියනවනේ පිංගුතුනි ඔය ඉස්සර දැන් පොඩි කාලේ සෙල්ලමට බල්ලෝ වතුර බොනවා වගේ වතුර බීලා නැද්ද ඔය පිංගුතුනි තියෙනවනේ බීලා බලන්න නිකන් වතුර කොච්චර චුට්ටයිද කටට එන්නේ කියන්නේ හිතන්න දැන් අපිට තිබහක් ආව අපි කෝප්පේ මෙහෙම ගුඩුස් ගාලා බීලා දානවනේ බල්ලගේ තිබහ නිවා ගන්න කොච්චර චුට්ටයිද බොන්න පුළුවන් කියලා බලන්න. කටවල් අරගෙන බිමට වැටලා නිදාගත්තාම වැලි කටේ පස් කනවා හූරගෙන අසූචි කනවා හූරගෙන හුස්ම ගන්නවා පුදුම වේගකින් ඒ හුස්ම ගන්න. හති ද්වේෂ සහගත සිටිවිලි කො මේ වගේ සැනසීමක් මේ මිනිසුන්ට. ඔබ නිකන් හිතන්න ඔබට ඒ වගේ ආත්ම භාවයක් ලැබුණොත් ඒකයි මේ කියන්නේ. මේකෙන් ගැලවෙන්න එපා පිංගුතුනි. මේකෙන් නිදහස් වෙන්න එපා පිංගුතුනි. ඒ සඳහා මේ මනුෂ්‍ය භවය හොඳ ප්ලැට්ෆෝම් එකක් කරගන්න. මේක තමයි ඔබේ අවස්ථාව. මේක මේ ක්‍රිකට් ගානවද ඒගොල්ලෝ පරාදද එයාට මොකද අරයාගේ ගොසිප් එක මොකද මේවට කාලය ගන්න එපා. අඩුම සිල් සමාදන් වීම ඇතුළේ හරිද ඇත්තටම මම උදේසනත් මේවා ගැන සිහිපත් කරගෙන විස්තර විග්‍රහයන් විවිධ ධර්මදේශනාවල සිද්ධ කරන්නේ අඩුම උපෝසතයකට සීලයක් සමාදන් වීම මාත්‍රයෙන් හරි. ඔබට පුළුවන් නම් මේ මනුස්ස ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන මේකට අනුගත වෙන්න මේක හරි ප්‍රතිඵලය නෙලා ගන්න යන්න ඒකට මූණ දෙන්න එතන තමයි අපිට ඔබ මූණ වෙන්නේ. පිංගුතුනි ඔබට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. පිංගුතුනි ඔබට දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. පිංගුතුනි ඔබට අවබෝධ කරගන්න ගොඩක් දේවල් තියෙනවා. මිනිස්සු හැමදාමත් ලෝකෙ මුලා වෙන එකයි කරන්නේ. දැන් මේ බණ ටික ආන ඔබ හෙට ඉඳන් මේ මනුස්ස ජීවිතේ වැඩක් ගන්න යයිද නැත්නම් ওই පරණ කසිකබල් ජීවිතේම ගත කරයිද? ඔය පරණ කසිකබල් ජීවිතේමයි ගත කරන්නේ. ඒ මොකද? පිටින් මේ රිලවුන්ට වඳුරන්ට බණ කිව්වට වැඩක් නැහැ. උන්ට නලියන්නමයි හිත. ඒ වගේ. රිලව් වඳුරෝ බණෙවට වැඩක් නැහැ. ඔළුව තියෙන කෙනෙක් ඉන්නවනම් මේ රාමුව කඩාගන්න මේ බණ ටික කියද්දි මේ බිත්තර කට්ට කඩාගන්න එපා. මගෙන් සමහර කතා කරලා අහනවා ස්වාමින්වහන්ස මට නම් මහණ වෙන්න කැමති මේ ගෙදරින් බන්ධන්න හදනවනේ. කොච්චර පෞරුෂයක් නැද්ද කියලා බලන්න. දෙයිහාමුදුරු ජීවිතේ තමන්ගෙන තමන්ට සසර දුක තේරෙනවන ගෙදරින් බන්ධන්න හදනවා කියලා බැඳලා යන එකද වැඩේ? පැහැදිලි කරන්න ගෙදරම එක තැනක ඉන්නෝල. ඕගොල්ලෝ ආත්මාර්ථකාමී වෙන්න එපා. මේකයි සසර මේකයි ජීවිතේ මට මේ ප්‍රතිපත්තිය පුරා ගන්න දෙන්න. මොකෝ බලහත්කාරයෙක් අංගිලා ගහලා ලණුවකින් බැඳලා කසාද බඳන්නේ? එක එල්ලෙම පැහැදිලි කරලා දෙන්න මේ කෝලම් වලට කාලය කන්න එපා කියලා. එහෙමයි
සමහරට හිතෙන්නේ මේ ධම්මජීව සාහිත්‍ය මා මුරණ්ඩු කරන්න දෙයක් නැහැ මේ ශාසනයේ උතුම බිහි වුණේ එතන. එකම හොඳම ලස්සනම රහම උපමාව රට්ටපාල කුමාරයා. රට්ටපාල කුමාරයා ගෙදරට මහාන වෙන්න ඕනේ කියද්දි මහාන උනාට පස්සේ අම්මලා තාත්තලා කතා කරනවා මේ රන් කාසි ගෝණි පෙන්නලා එනේ එන්න කොමයි ගෙදර. රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා අම්මේ මට ආදරෙයි නම් මං කියන දේ අහනවනම් ওই රන් ගෝණි ඔක්කොම පෝර බෑග් එක ගෙට කරලා දාන්න ගඟට. දාලා එන්න පිළිවෙත් පුරයි. මොනවද මේ ජනකොට දාලා යන්න තින් දෙවල හුරතල් වෙන්නේ කියලා දෙන්න ගෙදරට. ඒගොල්ලෝ වැඩියෙන් ආත්මාර්ථකාමී නම් ඔබට ඊට වඩා ආත්මාර්ථකාමී වෙන්නම පුළුවන්. වෙන්නම පුළුවන්. නිකන් රැවුලත් ඕනි කැදත් ඕනි වගේ නිවනත් ඕනි දරු පවුලත් දරු පවුල තියාගෙන නිවන් යන්න බෑ කියනවා නෙමෙයි. මම මේ කියන්නේ තනිකඩ අවිවාහකයට මහාන වෙන්න හිතුණා ඕනේ කියන අයට එන ප්‍රශ්නයක් නෙමේක. අනික සමහරුන්ට ඊළඟට එන ප්‍රශ්නේ මේ ආමුදුරණී දැන් මමට තව අවුරුදු 15ක් විතර තියෙනවා ජොබ් එකෙන් විශ්‍රාමයෙන්. එතකොට මම මහාන වෙන්න. පිංගුතුනි එතකොට ඔබට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි. මහාන වෙන්න සිවුරට එන්න නෙමෙයි මේ කියන්නේ. දැන් ගිදම් පිළිවෙත් පුරන්න පටන් ගන්න. gedara අතාරිනවා කියන්නේ gedara පිළිබඳව තියෙන මානසික බැඳීම කියනක දැන් මේ මොහොතේ ඉඳන් වර්තමානයේ පච්චුප්පන්න මොහොතේ ඉඳන් අතාරින්න පුරුදුනේ නැත්තම් ප්‍රත්‍යුප්පන්න මොහොතේ ඉඳන් මොකද වෙන්නේ සසරට? පැහැදිලිද මම මේ කියන්නේ? එනිසා මේ සාංශාරික උමතුව හොඳ කරගන්න. මේ සාංශාරික උමතුවට පිළිසරණක් හදාගන්න. මේක අවස්ථාවක් කරගන්න කැමති පුද්ගලයන්ට පරිහරණය කරන්න සූත්‍ර පිටකයක්, විනය පිටකයක්, අභිධර්ම පිටකයක්. බොහොම හැමදේම තියෙනවා. හැම ඉන්සිඩන්ට් එකකටම පිළිතුරුත් එක්ක සඳහන් වෙලා තියෙන මේ උත්තරීතර දහම තේරුම් අරගෙන කල්යාණ මිත්‍ර සේවනයේ වටහාගෙන මේ දහම අවබෝධ කරගන්න මහන්සි වෙන්නට ඕනේ. එහෙම මහන්සි වෙන කෙනෙක්ට ඇත්තටම පුළුවන්කම ලැබෙනවා මේ මනුස්ස ජීවිතයේ වටිනාකම හඳුනාගන්න. ඒ විතරක් නෙමෙයි මේකේ ස්පීඩ් එක වැඩි කරගන්න. කියන්නේ දැන් ඔය නිකන් එල්ලෙන්නම් වාලේ ගිහිල්ලා අවසානයේදී බෙල්ල වෙලා දාගන්නවට වඩා සිතට වහල් නොවි තමන්ගේ සිතපත් කර යුතු තැනක් තේනවා නම් ලෞකික සපවත් භාවයකට හෝ ලෝකෝත්තර භාවයකට යම් කිසි කෙනෙක්ගේ සිතපත් කරගත යුතු නම් පත් කිරිය යුතු නම් ඒ පත් කරන ප්‍රතිපදාවට සීලය රකින්න පටන් අරන් දූත ගුණ පිළිවෙත් පුරන්න පටන් අරන් කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරගෙන මහා පලිබෝධ කුඩා පලිබෝධ අතහැරලා දාලා කෙනෙක්ට ජීවිතේ සැපක් සැනසීමක් කියලා යමක් හොයන්න පුළුවන් නම් ධ්‍යාන සැපෙන් පටන් අරගෙන විදර්ශනා සැපේ දක්වාම සංස්කාර පිළිබඳව කිසිදු ඇලීමක් ගැටීමක් නැතනකට හිතපත් කරගන්න පුළුවන් අපූර්ව ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ බවල් සිහිපත් කරගෙන හිතේ තියාගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ප්‍රතිඵල නෙලා ගන්නට පිංගුතුන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. පිංගුතුන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචි ආර්.ඩී. ප්‍රියන්ත ඒ වගේම සිහිපත් කළ ආකාරී බිරිඳ සමන්ති පීරිස් පුතා හර්ෂණ දුව සශිනි මව මාලනී ප්‍රනාන්දු යන අයට ආශිර්වාද කිරීමට නැසී ගිය චාලිස් සිඤ්ඤු මියුරියන් නෝන ශ්‍රියා ප්‍රියන්ති සරත් පීරිස් යන අයට පින් අනුමෝදන් කරන්නට අංක 19 පොල්කොටුව පාර මොරටුලිපිනෙහි පදිංචි ආර්.ඩී. ප්‍රියන්ත මහත්මයා විසින් තමයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ පින්වතුන් මේ සිහිපත් කරලා තියෙන ආකාරයට පින්වතුන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා.
ඔබටත් ප්‍රාර්ථනීය බෝධියකින් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් ඔබට සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනෝ වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනීය පුණ්‍ය විපාකයන් ඒ සඳහා හේතු වේවා. දෙවියන්ද දෙව්ලොව සැනසී උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් නිවී යන්නට අවශ්‍ය කරන පාරමිතාවන් පූර්ණණය කරගෙන තුම් නිවනින් නිවී යත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්නට ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඉතාලියේ පදිංචි ආර්.ඩී. ප්‍රියන්ත මහත්මයාගේ පින්බර දායකත්වයෙන් යුතු ප්‍රචාරය කළ සුමధుර ධර්ම දේශනාවයි. දායකත්වයේ ගෙන කටයුතු කළ ප්‍රියන්ත මහත්මයාගේ ප්‍රධාන අරමුණ වන්නේ දයාබර මෑණියන් වන මාලනී ප්‍රනාන්දු මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එමෙන්ම ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචි ආර්.ඩී. ප්‍රියන්ත මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේම උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 8 57 57 13 දුරකථන අංකයට 071 8 57 13 දුරකථන අංකයට WhatsApp Viber email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.